අද ඔක්කොම ඔබ දන්නවා මුළු රටටම බලපාන පරිදි යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් මේ මොහොතේ ගැසට් කරලා තියෙනවා. මේ සංශෝධන කෙටුම්පත කියව බැලුවට පස්සේ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරිපත් කරන ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මුලින්ම අකුලා දාලා ඒකේ වගන්ති අල්පමාත්‍ර ප්‍රමාණයක් ඉතුරු කර තබමින් එහාට ගියපු සංශෝධනයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අත වශයෙන්ම දේශපාලන කරලියේ සාකච්ඡා වෙන වචනයක් තමයි ඩෝසර් කිරීම කියන කාරණේ. දැන් මේ වෙලාවේ අපි දන්නවා සිංහරාජයේ ඩෝසර් කරනවා කුරුණෑගල පුරාවස්තු විශේෂයෙන්ම රාජ්‍ය සභාවට අදාළ ගොඩනැගිල්ල එහි නගරාධිපතිවරයා විසින් ඩෝසර් කරා. ඉතින් දැන් මේ ඩෝසර් කිරීම කියන වචනය මේ වෙලාවේ දේශපාලන කරලියේ රැව්පිල් රැව් දෙනවා. ඉතින් අපිට හිතෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පැත්තකට කළා 20 වන ව්‍යවස්ථා සංශෝධනය මේ හඳුන්වලා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඩෝසර් කරන්නද කියලා. මේ සංශෝධන කෙටුම්පත කියවා බැලුවට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත්තට පස්සේ කිසිවක් ඉතිරි වෙලා නැහැ. අපි ගත්තොත් පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය මුලින්ම උල්ලංඝනය කරලා තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය කියන කතාව තනි පුද්ගලයෙක් අතට අරන් තියෙනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ ව්‍යවස්ථා දායක සභාවෙන් පෙරිලාපු දේ අද 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරහා අධිකරණයේ ස්වාධීනත්වයට අත තියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට අත තියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් තනිකර තමන්ගේ සාක්කුවේ තියාගන්න මන්ත්‍රීවරුන් බවට පත් වෙලා තිනවා. අමාත්‍ය මණ්ඩලය තමන්ගේ සාක්කුවේ තියාගන්න අමාත්‍ය මණ්ඩලයක් බවට පත් වෙලා තිනවා. අග්‍රාමාත්‍ය ධූරය නිකන් හිස් ලියවිල්ල. අග්‍රාමාත්‍ය ධූරය තනිකර අග්‍රාමාත්‍ය ධූරයේ තියෙන බලය තමන්ගේ අතට අරගෙන තියෙනවා. එතකොට මේ සියල්ල ගත්තට පස්සේ අපිට පෙනී යන කාරණේ තමයි විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි වගන්තියේ ඊ ඡේදයේ තියෙනවා එක වගන්තියක්. ඒක තියෙනවා සෙසු අයගේ අයිතිවාසිකම් හා නන්නදෑරුම් නිදහසට ගරු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බැඳිලා ඉන්නවා කියලා. එතකොට මේ සෙසු අයගේ අයිතිවාසිකම්ද මේ රකින්නේ. පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය ස්වාධිපත්‍ය අමුමුවේ උල්ලංඝනය වෙලා තියෙන මේ ව්‍යවස්ථා සංශෝධනයේ හරහා අධිකරණේ රටේ සාමාන්‍ය ජනතාවගේ අපි දන්නවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනකොට ඔය හදිසි පනත් කියන කාරණයට අදාළව කොහොම ඉදිරිපත් වුණත් ඕනෑම පනතක් දවස් 7ක් ඇතුලේ අභියෝගයට ලක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ රැකදීලා තිබුණා. හැබැයි මේ යෝජිත ව්‍යවස්ථාව යටතේ හදිසි පනත් කියන ඒවා දැන් හිතලා ආණ්ඩුවට හෙට දවසේ අනුමත කරගන්න පුළුවන් මට්ටමට තියෙනවා. පැය 24ක් ඇතුලේ අනපනත් සංශෝධනය කරගන්න හැකි නීතියක් මොන නීතියක්ද? මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? ඒක නිසා මෙය ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත්තොත් සැලකිය යුතු පසුබෑමක්, සැලකිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී දෙදරීමක් කියන කාරණාව විස්තර කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔඩිටර් ජෙනරාල් වරයාගේ ඔඩිට් කිරීමක් අවශ්‍ය නැහැ කියන සංකල්පයයි මේ එන්නේ. ඒ කියන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ ශක්තිමත් කරපු විගණන කොමිසම මම හිතන්නේ අවශ්‍ය කරලා තියෙනවා. එතකොට විගණන කොමිසම අවශ්‍ය කරමින් ඔඩිටර් ජෙනරාල් වරයාගේ බලතල කප්පාදු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂම කාරණයක් තියෙනවා. මෙතෙන්දී මතු කරන්න මේ එන වෙලාවේ වාහනේ ඇත්තම කියනකොට මේක මට මුණ ගැහුනේ. දැන් අපි දන්නවා ඕනම රාජ්‍ය සේවයේ තනතුරකට යනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දෙනකොට දිවුරුම් දෙකක් දෙනවා. නේද? 7 වන දිවුරුමයි
ඊට පස්සේ ඒකීය භාවයට අදාළ දියුරුමයි කියලා. දැන් මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ එක පරිච්ඡේදයක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදය මේ නිවත් කරනු ලබන අතර ඒ වෙනුවට ආදේශ කරනවායි කියලා දැන් ඒ අලුත් සංශෝධන ටික ව්‍යවස්ථාවේ ගැප් කරලා තියෙනවා අලුත් සංශෝධන ටික. එතකොට මේ අලුත් සංශෝධන කියවගෙන යද්දී එක්තරා තැනක තියෙනවා මම ඒක ලකුණු කරන් ආවා 53 වෙනි වගන්තිය මේ සංශෝධන පනතේ 53 වන වගන්තිය කියනවා මේ පරිච්ඡේදයේ දැක්වෙන යම්කිසි දූරයකට පත් කරනු ලබන තැනැත්තෙකු හතරවන උපලේඛනයේ දැක්වෙන ප්‍රතිඥාව ඊට අස්සම් කරන තෙක් හෝ දියුරුම ඊට අස්සම් තබන තෙක් හෝ සොකීය දූරයට අයත් කාර්යයන්නේ නොයදිය යුත්තේ කියලා. දැන් එතකොට හතරවෙනි දියුරුම ගැන මේකේ පැහැදිලිව සටහන් කළා කියනවා. හැබැයි හත්වන උපලේඛනයට අදාළ දියුරුම ගැන කියන්නේ නැහැ. හරිද? දියුරුම ගැන කියන්නේ නැහැ. හත්වන උපලේඛනය මොකද්ද කියන්නේ? වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අදාළ වෙනම රාජ්‍යයක් මේ රාජ්‍ය ඇතුලේ පිහිටවා ගන්න බෑ කියන දියුරුම. ඒ දියුරුම සූක්ෂම ලෙස මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් හලලා තියෙනවා. මුළු පරිච්ඡේදයක්ම අයින් කරලා ඒ පරිච්ඡේදයට අහවල් වගන්ති තමයි ඇතුළත් වෙන්නේ කියලා හතරවන දියුරුම ගැන විතරක් මේකේ සටහන් කරලා තියෙනවා. එතකොට හත්වන උපලේඛනයේ දියුරුම ගැන වැඩි මේකේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට අපි කියනවා මේ තවරගත්තු දේශප්‍රේමීන් පහුගිය දවස්වල මහා ලොකුට මුරගෑවේ මේ සම්බන්ධ කාරණාවලටනේ. එතකොට අපි කියනවා 69 ලක්ෂයේ ජනතාව ඇතුලේ මේ කාරණාවත් තමුන්නාන්සලාගේ නායකත්වයත් එක්ක සාකච්ඡා කරගන්න. නේද? අතිශය බරපතල ව්‍යවස්ථා සංශෝධනයක් බව මේක පේනවා. එතකොට ජාතික ජනබලවේගයේ විදිහට ජාතික ජනබලවේගයේ නීතිඥ කණ්ඩායම විදිහට අපි මෙය තවදුරටත් අධ්‍යයනය කරමින් තියෙනවා. මේක තනිකරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3-4 වගන්ති අර්ථ නිරූපණය වෙන ජනතාවගේ පරමාධිපත්‍යයට ඍජුව බලපෑමක් කරන ව්‍යවස්ථා සංශෝධනයක්. ඍජුව ජනතාවගේ පරමාධිපත්‍යයට පටහැනි ජනතාවගේ පරමාධිපත්‍ය උල්ලංඝනය කරන ව්‍යවස්ථාවක් බව ජාතික ජනබලවේගයේ නීතිඥ කණ්ඩායම ලෙස අපි කියනවා. ඉතින් මේ සංශෝධනය පරාජය කළ හැක්කේ මේ සංශෝධනයේ එන්නේ 69 ලක්ෂයේ ජනවරමක් එක්ක 3/2ක ජනවරමක් එක්ක ආපු මේ ව්‍යවස්ථාව අපි විශ්වාස කරනවා 69 ලක්ෂය ප්‍රාර්ථනා කරන්න නැතුව ඇති මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාවක් එයි කියලා. නමුත් ඒ නීතියෙන් ඒ ජනතාව ලබා දීපු නීතියේ ලයිසන් එක පාවිච්චි කරලා මේ වෙලාවේ අද ඒ ආණ්ඩුවේ විශේෂයෙන්ම ආණ්ඩුවේ එක්තරා පවුලක බලය තහවුරු කර ගැනීමේ තත්වයක් මේ තියෙන්නේ. ද්විත්වපුරවැසි භාවයට අදාළ කාරණාව ගත්තොත් එහෙමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටේ නිර්මාණය වෙනවා. මේ රටේ එක්තරා පවුලක කෙනෙක්ව කැබිනට් මණ්ඩලයට ගන්න, එක්තරා පවුලක කෙනෙක්ව මේ පාර්ලිමේන්තු යවා ගන්න. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් වෙනවා ඒ වෙනුවෙන්. ඉතින් ඊටාම ඛේදජනක තත්වයක්. මේ අනෙකුත් සහෝදර අපේ නීතිඥ මහතුන් පැහැදිලි කරයි මෙය අතිශය බරපතල ප්‍රජාතන්ත්‍රවා විරෝධී ව්‍යවස්ථා සංශෝධනයක් බව නැවත වතාවක් මතක් කරනවා. මම කතා කරන්නම් ප්‍රධාන වශයෙන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ තියෙන කාරණා තුනක් ගැන. පළවෙනි කාරණය තමයි ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ ඔහුගේ විධායක ක්‍රියාවකට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් 19 වෙනි සංශෝධනයෙන් ඇති කරලා තිබුණා. ව්‍යවස්ථා සංශෝධනයෙන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් නැවතත් පැරණි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමාන ප්‍රතිපාදනයක් අරගෙන ඇවිල්ලා ඒ අයිතිය ජනතාවට ලබා දීපු ඒ අයිතිය අහෝසි කරලා තියෙනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මම කතා කරන්නම් ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීම කියන කාරණය. තුන්වෙනි කාරණය අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය කියන කාරණේ මම කතා කරන්නම්. පළමුවෙන්ම ජනාධිපතිවරයාට විරුද්ධව ජනාධිපතිවරයාට 1978 ව්‍යවස්ථාවෙන් ලබා දීලා තිබිච්ච මුක්තිය ඔහු නඩු පැවරීමෙන් නිදහස් කර
කිරීම සඳහා ලබා දීලා තිබිච්ච මුක්තිය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළට ගෙනාවා. 2015 දී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වෙන අවස්ථාවේදී ඒට විරුද්ධව එකම එක ඡන්දයයි ලැබුණේ සරත් වීරසේකර මහත්මයාගේ ඡන්ද විතරයි. එය පාර්ලිමේන්තුවේ ඒ ඡන්දය ඇරෙන්නට අනිත් ඡන්ද සියල්ලගෙන්ම එකමතිකව අනුමත වෙච්ච ව්‍යවස්ථා සංශෝධනයක්. දැන් ඒ ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ විධායක ක්‍රියාවක් සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්න කිරීමේ අයිතියක් ලබා දුන්නා. ඒක ලබා දුන්නේ ඇයි? ලබා දෙන්න ප්‍රධානම හේතුව උනේ 1978 ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාව වන විට ජනාධිපතිවරයා මේ රටේ නීති රාමුව ඇතුළට කොටු කරගන්න බැරි පුද්ගලයෙක් බවට පත් වෙලා තිබුණා. ජේ.ආර්. ජයවර්ධනේ ව්‍යවස්ථාව ගේනකොට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට හෝ රටේ ජනතාවට හෝ රටේ අධිකරණයට වග නොකියන චරිතයක් බවට ව්‍යවස්ථාව තුලින්ම පත් කරලා තිබුණා. ඒ අත්නෝමතික භාවය නීතියෙන් ඇති කරපු අත්නෝමතික භාවය නිසා තමයි 1978 ව්‍යවස්ථාව සම්පාදනය වෙන තැන ඉඳලා 1994 ජනාධිපතිවරණය තෙක් මහා විශාල උද්ඝෝෂණයක් මහා විශාල විරෝධයක් 1978 ව්‍යවස්ථාවට තිබුණේ. විධායක බලය එක තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ ජනාධිපතිවරයාට ඒ ජනාධිපතිවරයාගේ විධායක ක්‍රියාවක් අභියෝගයට ලක් කරන්න හැකියාවක් කිසිම ස්ථානයකට ලබා දීලා නැති කරලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි 1994 වෙනකන් 1978 ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ සිට මේ රටේ විශාල විශේෂයෙන්ම ඒවකට තිබිච්ච වමේ ව්‍යාපාරය, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම වෙනත් වෘත්තීය සමිති සංවිධාන පුද්ගලයන් රාශියක් මේ ව්‍යවස්ථාවට එක ලෙස විරෝධතාවය ප්‍රකාශ කරේ. 1994 දී බලයටපත් වෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. මම මේ ඉතිහාසය පොඩ්ඩක් කියන්නේ මේ ව්‍යවස්ථාවේ තියෙන නරුමභාවය සම්බන්ධයෙන් තිබිච්ච මේ ඓතිහාසික தත්ත්වය මම පැහැදිලි කරන්නේ. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය බලයටපත් වෙනකොට එතුමියගේ ප්‍රධාන සටන් පාඨයක් උනේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා අලුත් ව්‍යවස්ථාවක් ගේනවායි කියලා. ඊට පස්සේ අය දෙවන වතාවේ ඡන්දය ඉල්ලුවා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයායි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියයි දෙදෙනාගේම පොදු සටන් පාඨයක් බවට පත් වුණා අලුත් ව්‍යවස්ථාවක් ගේනවායි කියන එක. ඊට පස්සේ 2005 දී මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට ආවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔහු සමග තරඟ කරා. ඒ අවස්ථාවේදීත් මේ සටන් පාඨය ජනාධිපතිවරණ තරඟ බිමේ තිබුණා. ඊට පස්සේ 2005-10 දී මේ සටන් පාඨය සරත් ෆොන්සේක මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා දෙදෙනාම ප්‍රකාශ කරා. ඒ සටන් පාඨය අතර ගත්තා. ඊට පස්සේ 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ සටන් පාඨය අතර ගත්තා. ඊට පස්සේ 2020 දී ආයිත් පොදු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ සටන් පාඨය අතර ගත්තා. ඇයි මේ සටන් පාඨය මෙච්චර ජනප්‍රිය සටන් පාඨයක් බවට පත් වෙලා තියෙන්නේ? ඒකට හේතුව තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය කියන ධූරය ඇතුලේ බලය කේන්ද්‍රගත වීම කියන එක රටට ඔරොත්තු දෙන්නේ නැතිවීම සහ ඒකෙන් රට පීඩාවට පත් කරන්න පුළුවන් කියන తත්වය පේන්න තිබීම. දැන් අපි අද ගත්තොත් මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී ඇති කරලා තියෙන తත්වය තමයි 1978 පරණ පළමුවෙන්ම ආපු ව්‍යවස්ථාවේ තැනටම මේක ගෙනල්ලා තියෙනවා. එතකොට මොකද්ද මේකෙන් වෙන හානිය? දැන් රටේ ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාවක් ඇති කරලා තියෙනවා. එතකොට මේ හැකියාව ඇති කරලා තියෙන්නේ කොහොමද? මෙන්න මෙතන තමයි ප්‍රධාන වැදගත්ම කාරණේ තියෙන්නේ. මේ හැකියාව ඇති කරලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ විධායක ක්‍රියාවකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමේ අයිතිය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දීලා තියෙනවා. ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහු වෙනුවෙන් නීතිපතිවරයා වග උත්තරකාරයෙක් කළ තමයි ඒ නඩු පැවරීමේ හැකියාව ලබා දීලා තියෙන්නේ. රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාවේ කියන ජනතා පරමාධිපත්‍ය ගැන. ජනතා පරමාධිපත්‍ය ඇතුළට රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඇතුළත් කරලා තියෙනවා. රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පරමාධිපත්‍යයට ඇතුළත් කරයින් පස්සේ ඒ ඇතුළත් කරපු මූලික අයිතිවාසිකම් කියන කාරණය වර්ධනය කරන්න මිසක්වා ඒක නිෂේධනය කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් දීලා නැහැ. රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4D ව්‍යවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා ආණ්ඩුව බැඳලා ඉන්නවා රටේ මූලික අයිතිවාසිකම් වර්ධනය කරන්න. ඒක පෝෂණය කරන්න. දැන් මෙවැනි අවස්ථාවකදී මේ කරලා තියෙන්නේ ජනතාවට ලබා දීලා තිබිච්ච මූලික අයිතිවාසිකමක් කප්පාදු කිරීමක්. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් අභියෝගයට ලක් කිරීමට ජනතාවට ලබා දීලා තිබිච්ච මූලික අයිතිවාසිකමක්
කප්පාදු කිරීමක් මේ කරලා තියෙන්නේ. මේ නිසා මේ ගෙනල්ලා තියෙන මේ සංශෝධනය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනල්ලා තියෙන සංශෝධනය මම විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුවට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට එහි නීත්‍යානුකූලභාවය ප්‍රකාශ ශ්‍රේෂ්ඨාධිකරණයට එහි නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමෙන් සහ පාර්ලිමේන්තුවේ 3/2ක ඡන්දයක් ලබා ගැනීමෙන් පමණක් ඒ අනුමත කළ නොහැකි කියලා. මේට ජනමත විචාරණයකට යන්න වෙනවා. මොකද පරමාධිපත්‍ය කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුණොත් ජනතා පරමාධිපත්‍යයට හානිකර දෙයක් සම්බන්ධයෙන් ජනතා පරමාධිපත්‍ය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වෙන අවස්ථාවකදී සංශෝධනයකදී අනිවාර්යයෙන්ම ඒ ජනමත විචාරණයකින් තීරණය කළ යුතු වෙනවා. ඒ අනුව ජනතාවට ලබා දීපු මූලික අයිතිවාසිකම අයින් කර ගන්නව නම් ජනතාවගෙන් අනිවාර්යයෙන්ම එය ජනමත විචාරණයක් ඉදිරියට ගොස් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු වෙනවා. මේක ඇයි ඇති කරලා තියෙන්නේ? ඇයි මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ? ඇයි මේකට පාර්ලිමේන්තුවේ එක മന്ത്രിවරයෙක් කරන්නේ අනිත් සියලු മന്ത്രിවරුන් මේකට ඡන්දය දුන්නේ? මේකට ඡන්දය දුන්නේ ජනාධිපතිවරයාගේ ක්‍රියාවක්. ඒ වගේම ජනාධිපති ධූරය කියන දේ තුලන හා සංවරණ ක්‍රියාවලිය ඇතුළත් වෙන්න ඕන නිසා. ජනාධිපතිවරයා ජනතාවට වග විය යුතු නිසා. ජනාධිපතිවරයා ජනතාවට වග කිව යුතු නිසා. මෙන්න මේ කාරණා නිසා තමයි මේ ජනාධිපතිවරයා කියන ධූරය ප්‍රශ්න කළ හැකි මට්ටමට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිසංස්කරණයක් ගෙනාවේ. ඊළඟට මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ මොකක්ද? ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය කියන්න අවශ්‍ය නැහැ. ඔබ සියලු දෙනාම ඒක දන්නවා මේ රටේ පුරවැසියන් පවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රටේ යම් ක්‍රම පද්ධතියක් ඇති කරන්න. අපි අර ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් සිස්ටම්ස් කියලා කියන්නේ ලෝකේ සමහර රටවල් වල රට වැඩ කරන්නේ සිස්ටම්ස් ඇතුලේ. මේ රටේ පාලනය රාජ්‍ය පාලනය සිද්ධ වෙන සිස්ටම් එකක් ඇතුලේ. එතකොට රාජ්‍ය පාලනය සිස්ටම් එකක් ඇතුලේ සිද්ධ වෙනකොට රටේ ඉන්න දේශපාලකයන්ට ඒ සිස්ටම් එක ඇතුළට රිංගලා Tamanට ඕන විදිහට සිස්ටම් එක වෙනස් කරගන්න බෑ. ඒක තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ඒ ව්‍යවස්ථා සභාවත් එක්ක ඇති කරපු ස්වාධීන කොමිෂන් සභාවල ඒව ඇති කිරීමේ පරමාර්ථය. ස්වාධීන මැතිවරණ කොමිසමක් තියෙනකොට මැතිවරණය සම්බන්ධයෙන් රටේ රාජ්‍ය පාලකයාට හෝ වෙනත් කෙනෙකුට මැදිහත් වීමක් කරන්න බෑ. ඒ වගේම ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනකොට පොලිස් කොමිසමේ ඉන්න ඒ කියන්නේ පොලිස් කොමිසමෙන් පාලනය වෙන පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දේශපාලනිකව බලපෑමක් කිරීමේ හැකියාව දේශපාලනිකව අන්‍ය ආකාරයකින් බලපෑමක් කිරීමේ හැකියාව නැති කරලා තියෙනවා පොලිස් කොමිසම හරහා. මේ වගේ මේ කොමිෂන් සභා 7ක් දුකේද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ආවා. මේක ගෙනාවේ රටේ සිස්ටම්ස් ඇති කරන්න, රටේ ක්‍රම පද්ධතියක් ඇති කරන්න. දැන් මිනිස්සු කල්පනා කරනවා සමහර වෙලාවට ඇයි මොකද්ද මේ කොමිෂන් සභාව වලින් අපිට තියෙන වාසිය කියලා. මම උදාහරණයක් කියන්නම්. දැන් ගමේ පොලිසිය OIC පක්ෂග්‍රාහීව කටයුතු කරනවා නම් එක කාරණයකදී කෙනෙකුට පක්ෂග්‍රාහීව කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන්නේ දේශපාලකයෙකුගේ මැදිහත් වීම නිසා නම් ඔහුට එහෙම කරන්න වෙලා තියෙන්නේ දේශපාලකයාගේ අතේ ඔහුගේ උසස් වීම ඔහුගේ මාරු වීම දේශපාලකයාගේ අතේ පවතිනවා නම් අන්න ඒක නැති කරන්න තමයි පොලිස් කොමිසම ඇවිල්ලා තියෙන්නේ. එතකොට දේශපාලකයාට නතු වෙන්න අවශ්‍ය නැහැ පළාතේ මේ OICට. පළාතේ ASPට, පළාතේ SSPට. මොකද ඔහුගේ විනය පාලනය, ඔහුගේ මාරු වීම, ඔහුගේ පරිපාලනය සිද්ධ වෙන්නේ මේ කියන ස්වාධීන කොමිෂන් සභාව හරහා. මෙන්න මේ වගේ මේ සියලු කොමිෂන් සභා රටේ ජන ජීවිතයට ඍජුව බලපාන දේවල්. දැන් එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව එහෙම් පිටින්ම අයින් කරා. අයින් කරලා පාර්ලිමේන්තු සභාවක් කියලා කවුන්සලයක් කියලා එකක් ගෙනාවා. ඒ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදීත් මේකයි උනේ. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති කරලා තිබිච්ච සාධනීය ලක්ෂණයන් සියල්ල අයින් කරලා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තු කවුන්සලයක් හඳුන්වලා දුන්නා. ඒ පාර්ලිමේන්තු කවුන්සලේ ඒවකට හිටපු විපක්ෂයේ පාර්ලිමේන්තු කවුන්සලේ වර්ජනය කරා ඒ ව්‍යවස්ථානුකූල නැහැ කියලා. දැන් අද කවුද පාර්ලිමේන්තු කවුන්සලේ ඉන්නේ? අද ඉන්නේ කතානායක සභාපති, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙක්, විපක්ෂ නායකවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙක්. මේ නියෝජිතයන් දෙදෙනාම අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා සහ ඒ කියන්නේ සියලු දෙනා മന്ത്രിවරු මේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා සහ විපක්ෂ නායකයාගේ නියෝජිතයා ජනාධිපතිවරයාට ඕනනම් අවශ්‍ය නම් ඉවත් කරන්න පුළුවන්. වෙන කෙනෙක් නම් කරන්න කියන්න පුළුවන්. මොකද්ද මේකේ තියෙන ස්වාධීනත්වය එතකොට? මේක නම් කරන්නේ ජනාධිපතිවරයා. එතකොට මේකෙන් ඊට පස්සේ තිබිච්ච ස්වාධීන කොමිෂන් සභාවලින් වටකල් සහෝදරයා කිව්වා වගේ විගණන කොමිසමයි ප්‍රසම්පාදන කොමිසමයි දෙකම අයින් කරලා තියෙනවා. එතකොට ඒ කොමිෂන් සභාවලට ඒ කොමිෂන් සභා
වලට පත් කිරීම කරන්නේ ජනාධිපතිවරයා නම් කළ එවන අය සම්බන්ධයෙන් නිරීක්ෂණයන් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා පාර්ලිමේන්තු කවුන්සලයට. ඒ නිරීක්ෂණ ජනාධිපතිවරයා සලකන්න ඕන ආකාරය ගැන විශේෂ සඳහනක් නැහැ මේ සංශෝධනයේ. ඔහුට ඒ නිරීක්ෂණ පැත්තකට දාන්න පුළුවන්. දැන් 18 වෙනි සංශෝධනයේත් මේ විදිහටමයි තිබුණේ ව්‍යවස්ථා සංශෝධනයේ. ඔහුට ඒ නිරීක්ෂණ ඕනනම් සලකා බලන්න පුළුවන්. ඕනනම් පැත්තකට දාන්න පුළුවන්. ඒක සලකා බැලුවා කියලා ඒකෙන් වෙනසක් කිරීමේ හැකියාවක් පාර්ලිමේන්තු කවුන්සලයට නැහැ. එතකොට කොහෙද මේකේ සාධීනත්වය තියෙන්නේ? මේ අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනල්ලා මේ රටේ මිනිස්සු කරන්න හදපු ඒ ක්‍රමපද්ධතිය සකස් කිරීමේ ක්‍රියාවලියට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය විදියට අර ජේ.ආර්. ජයවර්ධන කිව්වා වගේ දැන් කරන්න බැරි ගෑණියෙක් පිරිමේක් කරන එකයි පිරිමේක් ගෑණියෙක් කරන එකයි ව්‍යවස්ථාවෙන් කරන්න බෑ. ඒක අර ෆොටෝෂොප් වලින් ඕනනම් ඒකත් කරන්න පුළුවන්. අර අලුත් ඇප් එහෙම තියෙන්නේ. දැන් මේ පරණ තැනටම මේ විදිහටම ගෙනල්ලා තියෙන්නේ. දැන් මේකෙන් කොහොමද අපි ස්වාධීන අධිකරණයක් කියලා අධිකරණයක් වෙන විශ්වාසය තියන්නේ? ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ජනාධිපතිවරයාට අවශ්‍ය ඕන කෙනෙක් රටේ අග්‍රවිනිශ්චයකාරවරයා විදියට පත් කරන්න පුළුවන්. මොකද අග්‍රවිනිශ්චයකාරවරයා කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අග්‍රවිනිශ්චයකාරවරයා කියන වගන්තිය අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීම කියන වගන්තියේ කිසි තැනක නැහැ අග්‍රවිනිශ්චයකාරවරයා විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කරන්න ඕනේ කියලා. ඕනනම් සාමාන්‍ය මිනිස්සුෙකුත් අග්‍රවිනිශ්චයකාරවරයෙක් විදියට පත් කරන්න පුළුවන්. එතකොට Tamanට අවශ්‍ය ආකාරයට හැම පද්ධතියකටම අතපෙවීමේ ඍජුව අතපෙවීම සහ ඍජුව ඒ පද්ධතිය පාලනය කිරීමේ හැකියාවක් මේ සංශෝධනයේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයින් කළා මේ පාර්ලිමේන්තු කවුන්සලය පත් කිරීම තුළ ඔහුට ඇති මේ Tamanට අවශ්‍ය විදිහට පාලනය කිරීමේ හැකියාවක් ඇති කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ඊළඟට අපි ගමු මේ ඇමති මණ්ඩලය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමති මණ්ඩලය 30කට අඩු කළා. නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු 40කට කොහෙද සංඛ්‍යාව අඩු කරන්නේ ඇයි? මේ අඩු කරන්නේ වෙන කිසිම කාරණයකට නෙමෙයි. මේ රටේ ජනතාව අවුරුදු ගාණක් තිස්සේ මේක ඉල්ලපු දෙයක්. හැමදාම රටේ මිනිස්සු කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ 225න් 150ක් ඇමතිවරු. එහෙම නැත්නම් නියෝජ්‍ය ඇමතිවරු. එහෙම නැත්නම් රාජ්‍ය ඇමතිවරු. මේ බර කවුද දරුවේ? මේ ඇමති මණ්ඩලයක් ඇමතිවරු 50ක් 75ක් ඉන්න රාජ්‍ය ඇමතිවරු 75ක් විතර ඉන්න නියෝජ්‍ය ඇමතිවරු තව ගාණක් ඉන්න ඇමති මණ්ඩලයක බර කවුද දරුවේ? ඒකේ ඇමතිවරු දරපු බරක් නෙමෙයි. ඒ බර දරුවේ මේ රටේ ජනතාව. ඒ බර ඒ ඇමතිවරු විට යන වියදම ඒ ඇමතිවරුන් මේ ලස්සනට තියාගන්න කරපු වියදම ගියේ මේ රටේ ජනතාවගේ සල්ලි වලින්. මෙන්න මේක මහ විශාල විරෝධයක් බවට පත් වුණේ යම් වෙලාවක. ඒක නිසා තමයි ඇමති මණ්ඩලය අඩු කරේ. ඒ නිසා තමයි නියෝජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව අඩු කරේ. ඒ නිසා තමයි රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව අඩු කරේ. මොකද ඇමති ධූරයක් කියන එක දොළපිදේනියක් නොවේ කියන තත්වයක් ඇති කරන්න තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. ඒවා මේ කැමැත්තෙන් මේ හිටපු පාලකයෝ කරපු දේවල් නෙමෙයි. රටේ ජනතාවගේ අවශ්‍ය. ඒ කියන්නේ රටේ ජනතාවගේ උද්ඝෝෂණ වලට ඔවුන්ට පිළිතුරු නොදී බැරුවගෙන ආපු දේවල්. මේ කිසිම දෙයක් ඔවුන් මේ ජනතාවට මෙන්න අපි දෙනවා කියලා දීපු දේවල් නෙමෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම් වල උද්ඝෝෂණයන් වල ප්‍රතිඵලයේ විදියට ඔවුන්ගේ විරෝධතාවට ප්‍රතිඵලයේ විදියට ලැබිච්ච දේවල් ඒවා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමති මණ්ඩලයේ සීමා කිරීම අයින් කළා තියෙනවා. ඒතකොට ජනාධිපතිවරයාට අවශ්‍ය ඕන ප්‍රමාණයක් කැබිනට් එකට දාගන්න පුළුවන්. ඕනම ප්‍රමාණයකට රාජ්‍ය ඇමති ධූරයන් දෙන්න පුළුවන්. ඕනම ප්‍රමාණයකට නියෝජ්‍ය ඇමති ධූරයන් දෙන්න පුළුවන්. දැන් මොකද්ද මේකේ තේරුම? ලෝකෙ බොහෝ රටවල් අපි ඔය Facebook එකේ නිතර දකින්නේ කැනඩාවේ ඇමති මණ්ඩලයේ ඉන්නේ 23යි. ඉන්දියාවේ ඇමති මණ්ඩලයේ ඉන්නේ මෙච්චරයි. තව රටක මෙච්චරයි. අපි ඕන තරම් දකින්නේ. ඇයි අපිට බැරි මේ රටේ මෙච්චර ලොකු ව්‍යවස්ථා සම්පාදකයෝ කණ්ඩායමක් ඉන්නවනම් මේ රටේ මා විශාල බුද්ධිමතුන් ප්‍රමාණයක් ඉන්නවනම් ඇයි අපිට බැරි විද්‍යාත්මකව අමාත්‍යාංශයක් ගොඩනගන්න? විද්‍යාත්මකව අමාත්‍යාංශයක් ගොඩනගන්න විෂයයන් ටික විද්‍යාත්මකව පෙළගස්සලා අමාත්‍යාංශයක් ගොඩනගලා ඒ අමාත්‍යාංශ සංඛ්‍යාව අඩු කරන්න බැරියයි අපිට. ඒක අඩු කරන්න බැරි කමක් නැහැ. ඒක අඩු කරන්න පුළුවන්. ඒක අඩු කරොත් සියලු දෙනා බහුතරයක් සතුටු කිරීමේ හැකියාව බහුතරයක් දේශපාලකයන් සතුටු කිරීමේ හැකියාව පාලකයට නැති වෙනවා. මෙන්න මේ නිසා තමයි මේ ඇමති මණ්ඩලය මේ විදියට ඒ ඇමති මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් 19 ව්‍යවස්ථා සංශෝධනයේ තිබිච්ච සාධනීයම ප්‍රතිපාදනය අයින් කළ දැම්මේ. ඉතින් මේ தත්ත්වය යටතේ එකක් තමයි ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ අයිතිය කියන එක මානව මූලික අයිතිවාසිකමක් ලෙස 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනල්ලා තිබීම අයින් කිරීම
කියන දේ තුනෙන් දෙකේ බලයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මත පමණක් නෙවෙයි මා විශ්වාස කරනවා එය ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ඒක පරමාධිපත්‍යයත් හා ඍජුව ගැටෙන නිසා අනිත් සියලු කාරණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුලවන්න ගෙනාපු ප්‍රතිපාදන, එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් හකුලවන්න ගෙනාපු ප්‍රතිපාදන, එහෙමත් නැත්නම් මේ රට නැවත වතාවක් නීතියෙන් බලාත්මක කරන ලද ඒකාධිපතිවාදයකට ගෙන යන්නට ගෙනාපු ප්‍රතිපාදන කියලා මා විශ්වාස කරනවා. මේ නිසා මේ රටේ ජනතාව මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වඩා බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන. ඒ සම්බන්ධයෙන් වඩා බුද්ධිමත්ව හිතලා කටයුතු කරන්න ඕනේ කියලා මා විශ්වාස කරනවා. ස්තුතියි. මම නීතිඥ හර්ෂණ නානායක්කාර. අද මට කලින් කරුණු දක්වපු අපේ සහෝදර නීතිඥවරු දෙපළ මෙම 20 වෙනි සංශෝධනයේ තියෙනා වූ ගැටලු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ කරුණු කීපයක් ඔබලා ඉදිරියේ ගෙනහැර දැක්වුවා. ඒ වගේම මටත් වගන්තියෙන් යනවට විනා මම මේ අවස්ථාව පාවිච්චි කරන්නේ රටේ ජනතාවට අපි යන මාර්ගය කොයි වගේද කියන එක පැහැදිලි කරන්න. මොකද මෙම 20 වෙනි සංශෝධනය නිසා රටේ අධිකරණ පද්ධතියට, නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතිවලට වෙන හානිය වුන් පැහැදිලි කළා. මෙම ව්‍යවස්ථාව කියලා කියන්නේ නිකම්ම ලියවිල්ලක් නෙමෙයි. ඒක රටේ ජනතාවගේ පොදු එකඟතාවය. ඒ නිසා තමයි ව්‍යවස්ථාවක් වෙනස් කරනකොට ඒකට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වෙනවා. යම් අවස්ථාවල ජනමත විචාරණ අවශ්‍ය වෙනවා. මොකද ඒ අපේ පොදු එකඟතාවය. ඒක නිසාම තමයි අපි මේක මේ රටේ උපරිම නීතිය එහෙම නැත්නම් සුප්‍රීම් ලෝ කියලා අදහස් කරන්නේ. දැන් අපි ඉතිහාසය ආරම්භ බැලුවත් මානවයාගේ වර්ධනයත් සමගම ශිෂ්ටාචාරවල වර්ධනයත් සමගම ඕන් නොයෙකුත් ක්‍රම පාවිච්චි කරා තමුන්ව පාලනය කරගන්න කණ්ඩායම වශයෙන් ඉන්නකොට. ගෝත්‍රික යුගයේදී ඉන්පසු වැඩවසම් යුගවලදී ඕන් නොයෙකුත් ක්‍රමවේද හදාගත්තා. නමුත් තිබුණු පැරණිම ලක්ෂණයක් තමයි අපි ගෝත්‍රික කණ්ඩායම ආරම්භ බැලුවොත් එහි නායකයා විසින් තනි තීන්දුව ගැනීම, පුද්ගලයෙක්ව රැහෙන් ඉවත් කිරීම, එහෙමත් නැතිනම් පුද්ගලයෙක්ට දඩුවම් කිරීම ඒ තනි පුද්ගලයාගේ තීන්දුවට යටත් වෙනවා. නමුත් අවුරුදු 1000ක 1500ක විතර කාලයක් ශිෂ්ටාචාරය මානවයා දියුණුවත්ම වඩාත් සුදුසු ක්‍රමය කණ්ඩායම් වශයෙන් එකතුව පොදුවේ සාකච්ඡා කොට තීන්දුව කර ගැනීම කියන පදනම ඇවිල්ලා පසුව අපි මේ අද අඳුරන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ලෝකයට බිහි වෙනවා. ඒ ඇවිල්ලා ඇත්තටම මානව ශිෂ්ටාචාරයේ දියුණුවක්. ගෝත්‍රිකයෝ වශයෙන් ඉඳලා තනි තීන්දුව ගන්නව වෙනුවට පොදුවේ නිවැරදි තීරණ ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය. අපි මෙච්චර ලොකුවට කතා කරන එංගලන්තය ආරම්භ බැලුවත් 13 14 වෙනි සතවර්ෂ වෙනකොටත් එහෙ තිබුණේ රජුන් ප්‍රමුඛ ආණ්ඩුවක් පාර්ලිමේන්තුව මර්ධනය කරන. මතක තියාගන්න ජනතාවගේ පරමාධිපත්‍ය. ඒක ලොකු වචනයක් වුණාට සරලව කියනවා නම් ජනතාවගේ අභිලාෂ නියෝජනය වෙන තැන. මේ රටේ කොටස්කාරයෝ පංගුකාරයෝ වෙන්නේ මේ රටේ ජනතාව. එතනට උපරිම අයිතියක් දීලා තමයි හැම ව්‍යවස්ථාවක්ම ගොඩ නැගෙන්නේ. මොකද මේ මහජන මතය නිසා. ඒ ඔබේ මගේ මතය නිසා. නමුත් අපි දැකපු ලක්ෂණයක් තමයි එංගලන්තේ පවා 14 වෙනි සතවර්ෂවල රජතුමා බලවත් වෙන්න එක්ක පාර්ලිමේන්තුව අය කට්ටියකින් පුරව ගන්නවා, එක්ක පාර්ලිමේන්තුව මර්ධනය කරන්න හදනවා. නැවත පාර්ලිමේන්තුව සටන් වදිනවා ඒ ජනතාවගේ අයිතිවාසිකම් රජාගෙන් අයින් කළ ජනතාවට දිනා දීම සඳහා. මේක ඓතිහාසික අරගලයක්. අද අපි දකින්නා වූ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනයි කියනවා එංගලන්තේ පවා අවුරුදු 450ක් විතර මහන්සි වෙලා හදාගත්ත මානව වටිනාකම් තමයි තියෙන්නේ. හැබැයි මේක වටිනාකමක්වත් කිසිදු පාලකෙක් විසින් බන්දේසියක් උඩ තියලා ජනතාවට දුන්නේ නැහැ. ඒවා අරගල කළා, සටන් කළා, මානව ශිෂ්ටාචාරයේ දියුණු වීමත් සමගම අපි ලබාගත් දේවල්. උදාහරණයක් අර්ථයෙන් ගත්තොත් පැයටේ වැඩ කරන දිනේ ගත්තත් එහෙමයි. අවුරුදු 100ක් විතර අරගල කළා ලබාගත් දේවල්. මම මේ කියන්න පෙන්눔 කරන්නේ අපි එහෙම ඉදිරියට යමින් සිටි අවස්ථාවක මේ 20 වෙනි සංශෝධනය කියන්නේ නැවත ආපසු අර ගල් යුගය කරා යෑමේ ආරම්භයක් බවයි මගේ මතය. මොකද මගේ සහෝදර නීතිඥවරු පැහැදිලි කරපු ආකාරයට මේ වගන්තිය ගැනීම කෙසේ වෙතත් සමස්ත සංශෝධනයේම හැදිලා තියෙන්නේ පාර්ලිමේන්තුව නිකම්ම රබර් මුද්දරයක් බවට පත් කිරීම. ඒ කියන්නේ එහි බලය ගන්නේ ජනාධිපතිය අතට. අපි දන්න ඕනම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙනවා බල බෙදීම කියලා එකක්. ඒ කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. මෙතනදී
ව්‍යවස්ථා සංශෝධනය අනුව මේ 20 වෙනි සංශෝධනය අනුව ඒ අග්‍රවිනිශ්චයකාරු පත් කිරීමේ බලය, අභියාචනාධිකාරී විනිශ්චයකාරු පත් කිරීමේ බලය, අධිකරණ සේවා කොමිෂන් සභාවට සමාජිකයන් පත් කිරීමේ බලය පවා ජනාධිපති අතේ තියෙනවා. මම මෙහෙම උදාහරණයකින් පැහැදිලි කරන්න. අභියාචනාධිකරණයේ ඉන්නවා නඩුකාරතුමෙක්. එයා සුප්‍රීම කෝට් එකට ප්‍රොමෝෂන් එකක් ගන්න බලාගෙන ඉන්නවා. නමුත් ඒක රඳා පවතින්නේ ජනාධිපතිතුමා යත් එක කොච්චර සන්තෝෂද කියන කාරණාව මත. නැත්තම් ඒ ප්‍රොමෝෂන් එකේදී සම්පූර්ණ බලය අහුවලා තියෙන්නේ ජනාධිපතිට. අධිකරණ සේවා කොමිෂන් සභාව ගත්තත් ඒකේ 3 දෙනෙක් ඉන්නවා අධිකරණ සේවා කොමිෂන් සභාවේ. අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තමයි පහළ අධිකරණවල මාරුවීම්, ප්‍රොමෝෂන්, ස්ථාන මාරුවීම් සියල්ලම කරන්නේ. දැන් එතන එක්කෙනෙක් චීෆ් ජස්ටිස් අග්‍රවිනිශ්චයකාරයා. ප්‍රශ්නයක් නෑ පත් කරන්නේ ජනාධිපති. දැන් අනිත් දෙන්නව පත් කරන්නේ ජනාධිපති. දැන් එතකොට ජනාධිපතිතුමාගේ ඌමනා අවශ්‍යතාවයන්ට විරුද්ධව යම් නීති තීන්දුවක් දෙන්න තරම් නිර්භීත අධිකරණයක්, ස්වාධීන අධිකරණයක් අපට ඉතුරු වෙයිද? ඒක මේ බලපාන්නේ ලොකු නඩු වලට නෙමෙයි මහත්මයා. සමහරවිට ඔයගොල්ලෝ ගමේ ඉඩම් නඩුවක් වෙන්න පුළුවන්. එහා පැත්තේ පාර්ශ්වය රාජපක්ෂවරුන්ට සම්බන්ධ පාර්ශ්වයක් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අන්න එහෙමයි කල්පනා කරන්න වෙන්නේ මේ ගැන. අනිත් කාරණාව තමයි අපි අරන් බැලුවොත් ඉස්සර අපිට දවස් 14ක් තිබුණ අලුතෙන් නීතියක් ගෙනාවොත් ඒක ගැසට් කළා, ඒක කියවලා බලලා අහිතකර දෙයක් වෙනස් කරගන්න. දැන් ඒක දවස් 7ක් දක්වා අඩු කරලා තිබෙනවා. ඊට අමතරව තව අලුත් එකක් තියෙනවා. මොකක්ද? ජාතික වැදගත්කමකින් යුතු පනතක් යයි කැබිනට් මණ්ඩලයේ තීරණය කරන්නේ නම් ඒක එහෙම ගැසට් කරන්නේ නැතුව පැය 72කට වඩා අඩු කාලයකදී අග්‍රවිනිශ්චයකාරයාට ඉදිරිපත් කරලා ඒක නීතිය බවට පත් කිරීමේ හැකියාව. ඒ කියන්නේ ඒක නීතිය වෙනකල් මේ රටේ කවුරුත් දන්නේ නැහැ. වෙනස් කරන්න කරුණු දැක්වීමක් කරන්න හැකියාවකුත් නැහැ. දැන් හෙට තීරණය කරොත් මේ නිල්වලා ගිංගග උමං ව්‍යාපෘතියක් තියෙන එක ජාතික වැදගත් යුතුයි. ඒ නිසා මුළු සිංහ රාජ්‍යම ඩෝසර් කරලා දාන්න ඕනේ කියලා ඒකටත් පනතක් පවස් කරන්න පුළුවන්. වැඩේ උණහැම් පස් තමයි අපිට ඒක දැනගන්න වෙන්නේ. මම මේ උදාහරණ දුන්නේ මේ ව්‍යවස්ථාව කියන්නේ හුදෙක්ම නීතිඥවරු සාකච්ඡා කරන ඕගොල්ලන්ගේ ජීවිතයට බලපාන්න නැති දෙයක් නෙමෙයි. මේ තියෙන හැම වචනයක්ම ඕගොල්ලන්ගේ ජීවිතයට බලපානවා. එකම දේ ඒක ජනතාවට දැනෙන්නේ මොනවා හරි හානියක් වුණාට පස්සේ. ඉතින් මම ඒ වගේම කියනවා දැන් මේ අවස්ථාව වන විට සමහර විට අර ගෝඨාභය මහත්තයාට වැඩි බලයක් දෙන්න ඕනයි කියලා හිතාගෙන හිටපු කට්ටිය බොහොම සන්තෝෂයෙන් මේ සම්බන්ධයෙන් අප්පුඩි ගහනවා ඇති. ඒක තමයි ඒගලන්ට අවශ්‍ය උනේ. නමුත් මෙතන සිද්ධ වෙලා තියෙන දේ තව අවුරුදු 5කට පස්සේ වෙනත් අපි හිතමු උපකල්පනය කරමු වෙනත් කෙනෙක් කෙනවා ජනාධිපති කෙනෙක්. ඕගොල්ලෝ අකමැති කෙනෙක්. දැන් එයාටත් මේ බලතල හැමම තියෙනවා. පාර්ලිමේන්තුව පත් වෙන්නේ එක් ජනතා මනාපයකින්. ජනාධිපති පත් වෙන්නේ තවත් ජනතා වරමකින්. එතකොට මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් කරලා තියෙන්නේ මොකද්ද? ජනාධිපතිට වරමක් දීලා තියෙනවා. අර ජනතා පරමාධිපත්‍යය කියලා පාර්ලිමේන්තුවෙ නම දෙන්නේ. ඒකට පයින් ගාලා අයින් කරා. මොකද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අකමැති නම් එයාට පුළුවන් දැන් තියෙන විදියට මේ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ අවුරුද්දක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරවා හරින්න. අවුරුද්දකින් පස්සේ. මෙච්චර කාලයක තිබුණා අවුරුදු 4මාරක් කියලා. එතකොට ජනාධිපතිට කරලා තියෙන දේ තමයි අපේ බල බෙදීම කියලා එකක් තිබුණට වෙලා තියෙන දේ තමයි අධිකරණය ඒතර විගණන කොමිසම් කැන්සල් කිරීම මේවා හරහා සම්පූර්ණයෙන්ම බලය කේන්ද්‍රගත වෙනවා එක තැනක. මා පැහැදිලිව කියන්නම් මේ රටේ එක පුරවැසියෙක්වත් නැහැ. ඒ තරම් සංස්කෘතික අධ්‍යාත්මික හික්මීමක් තියෙන මේ තරම් බලයක් රඳවාගෙන දූෂිත නොවී ඉන්න. එහෙම කෙනෙක් ලංකාවේ පුරවැසියෝ නැහැ. ඒ වගේ ඉතිහාසය අරන් බැලුවොත් ජේ.ආර්. ජයවර්ධන යුගයේ කාටවත් මතක ඇති. අපි මේ අතවනන්නේ ව්‍යවස්ථාදායකයෙකු විසින් සකසන ලද ඒකාධිපතිවාදයකට. මේ වෙලාවේ සිද්ධ වෙන දේ තමයි නීතිපතිපත් කරන්න නැත්තේ අග්‍රවිනිශ්චයකාරයපත් කරන්න නැත්තේ. සියලුම රජයේ යාන්ත්‍රණය ගන්නේ ජනාධිපති අතට. ඒ ස්ථානගත ටික කරෙන් පස්සේ ආරම්භ වෙන්නේ මර්ධනය. නිකක් නෙමෙයි කට පියාගෙන ඕ කිව්වේ නැත්තම් මර්ධනය. ඒ වගේම තමයි ඇමතිවරුන් අයින් කරන්නත් පුළුවන්. ඒගොල්ලා වැඩේ හරියට කරන්න නැහැ කියලා ජනාධිපති හිතුවා. හරි මම දීර්ඝ වශයෙන් මේකට යන්නේ නැහැ. ඉතින් මා එකම ඉල්ලීම ජනතාවගෙන් කරන්නේ ඔව් ඔබලා විශාල බලයක් දුන්නා. 3/2 බලයක් මේ සංශෝධන කරන්න. ඒ වගේම අපි මේ මොහොතේ කිව්ව ජනතාවට පරිස්සමෙන් හිස් චෙක් පත්‍ර සංකල්ලා දෙන්න එපා ආණ්ඩුව වලට කියලා.
නමුත් දැන් හිස් චෙක් පත්‍රයක් අසං කළා දීලා තිබෙනවා. ඉතින් ඒයි කැමති ගණන් එක ලියා ගන්නවා. මොකද කවුරුත් බලාපොරොත්තු නැහැ මේ ද්විත්ව පුරවැසියට ලංකාවේ තරම් කරන්න වගේ chance එකක් දෙන්න ඕනේ කියලා කවුරුත් හිතුවේ නැහැ. මතක තියාගන්න ද්විත්ව පුරවැසිය කියලා අපි ඇමරිකාවේ පුරවැසියෙක් ගත්තොත් උදාහරණයක් වශයෙන් බැසිල් මහත්තයාව ගත්තොත් එයා දියුණු එහි පුරවැසියෙක්නේ. ඒතර දියුණුම් දෙන්නේ ඇමරිකන් ව්‍යවස්ථාව සහ ඇමරිකන් රට හැම විටම රකින්නවා. ඒ පමණක් නෙමෙයි අවශ්‍ය නම් රට ඇමරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් ආයුධ පවා දරන්න දියුරුමක් දීපු කෙනෙක්ට අපේ රටේ නායකයෙක් වෙන්න පුළුවන් දැන් ඉදිරියට. ඉතින් ඒක ගොඩක් දේශප්‍රේමී වගේ ඔයගලන්ට හිතෙනවද? ඇත්තෙම මේ ව්‍යවස්ථා සංශෝධන තිබුණා ගෝඨාභය මහත්තයාට ඡන්ද ඉල්ලන්න තිබුණා. ඒක අයින් කරගන්න නැතුව. දැන් ඕගොල්ලෝ හිතනවද මේක සැබෑ දේශප්‍රේමය සැබෑ රටට දෙන ආදරය කියලා? ඇමරිකාවේ ආරක්ෂාවට ආයුධ අතට ගන්නවයි කියලා දියුරුම් ප්‍රකාශ දීපු පුද්ගලයන්ට රටේ නායකත්වය අපි වාර දීලා තිබෙනවා. දැන් කවුරු හරි දැන් 169ක් ඉන්නවා මේක හොඳයි කියලා හිතට. අපි ඉල්ලා හිටිනවා. තවත් කල්පනා කරන්න. මොන නීතිය මොන බලය තිබුණත් අවසානයේදී නියම උපරිම බලය තිබෙන්නේ ජනතාවගේ අතේ. ඒක නිවහල්ව පාවිච්චි කරන්න. ඔය වගේම මගේ සහෝදර නීතිඥ මතක් කළාවට අර අර්ජුන මහේන්ද්‍රන්ව ගත්තත් ඇයි අද බැංකු හොරකමට වංචාවට යවලා ලංකාවට ගෙන්න ගන්න බැරුව අපි දඟලන්නේ මේ රට විචාර වෙනසක් වෙලා ඔය ද්විත්ව පුරවැසික මේ ප්‍රශ්නේ මේ ව්‍යවස්ථාව හදපු හේතුත් පැහැදිලි අපේ රට යන ගමනත් පැහැදිලි හැබැයි මතක තියාගන්න බලාපොරොත්තු අතහරින්න එපා අපේ රටේ ජනතාව හිතන විදිය වෙනස් කළොත් අපිට ඕනෑම ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම ඉල්ලා හිටින්නේ විශේෂයෙන්ම 69 ලක්ෂයෙන්. ඔබලා මේක කියවන්න. ඔබලම තේරුම් ගන්න. තේරුම් අරගෙන රටට මේ වෙන්න යන ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයක් ඇතිවීම වළක්වන්න නැත්නම් පහු වෙනකොට අපේ රටට වෙන හානිය ගොඩාක් බරපතලයි. බොහොම ස්තුතියි. මේ තාක්ෂණික ගැටලු තියෙනවා කියනවා 19 ව්‍යවස්ථා සංශෝධනයත් මේ ව්‍යවස්ථාවේ තාක්ෂණික දෝෂ යම් යම් තියෙනවා කියනවා. ඒ අනුව සංවිධානයේ පොලිස්පතිවරයාවත් කර ගැනීමේ හැකියාව ආණ්ඩුවට නැහැ මේක. මේ නිසා මේ සංශෝධන සුදුසුකම් තරගෙත් ඒක බොරු. ශිරාණි බණ්ඩාරනායක අයින් කරේ කොහොමද? පාර්ලිමේන්තු යෝජනාවක්. ඒක ප්‍රශ්නයක්. සමහර ධූරයන් අනුක්‍රම ව්‍යවස්ථාවෙන්ම හදපු සමහර ධූරයන් වල ඒවයි ස්වාධීනභාවය ආරක්ෂා කර ගැනීම සඳහාම සමහර වෙලාවට සංකීර්ණ ක්‍රියාවලි ඇති කරලා තියෙනවා ඒ ධූරයන්හි විනය පාලනය සම්බන්ධයෙන්. දැන් උදාහරණයක් ඔබ ගත්ත උදාහරණේ පොලිස්පතිවරයා අයින් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා එක් කිරීමේ හැකියාව තියෙනවා. දැන් හර්ෂ සහෝදරයා කිව්වා වගේ ශිරාණි බණ්ඩාරනායක මැතිණිය අයින් කරේ කොහොමද? අන්න ඒ වගේ ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් මේ අපිට මිනිස්සයා අකමැති අපි කියන දේ අහන්න නැති වෙනකොට ටක් ගාලා මේ එකලියුමෙන් අස් කරන්න මේ අපි මේ ආයතන ප්‍රධානීන්පත් කරනවා නම් ඒ ආයතන ප්‍රධානීන්ගේ ස්වාධීනත්වය සහ ඒ ආයතන වල ක්‍රියාකාරීත්වයේ ස්වාධීනත්වය කියන එක සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ඒක එක හේතුවක් නම් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න එතකොටම ඔබට තේරුම් ගන්න පුළුවන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ කොහාටද රට යන්නේ කියන කාරණේ. ඒ වගේම දැන් ඉන්නේ වැඩ බලන කෙනෙක්. ඔව් දැන් ඉන්නේ වැඩ බලන ඔව් පත් කරන්න පුළුවන් නේද පොලිස්පතිවරයා පත් කිරීමේ හැකියාව තියෙනවා. දැන් අවශ්‍ය නම් පොලිස්පතිවරයෙක් 19 වෙනි ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන්නේ නැති. අන්නේ ශ්‍රී ලංකා පිළිම ජනාධිපතිවරයාට තියෙනවානේ. ඔව්. ඔව්. පොලිස්පති විධායක ව්‍යවස්ථාදායක සභාව ඇතුලෙන් ගිහිල්ලා පත් කිරීමක් කරන්න කියලා තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ. ඔව්. නීති ප්‍රතිපස් කරන්නෙත් ඕනේ. ඒ විදිහට ජනාධිපතිවරයාගේ නිර්දේශය මත පත් කිරීම කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. ඔව්. ඒ කැටගරියම තමයි ඒ පොලිස්පතිත් ඉන්නේ ඒ ස්ථානයේම තමයි. නමුත් හමුදාපතිවරු කියන්නේ ඊට වැඩිය වෙනස් තත්ත්වයක්. ඔව්. මෙහෙමයි. මේ ආණ්ඩුව කොහොමත් කැමති වැඩ බලලා කට්ටිය තියාගෙන ඉන්නේ. මොකද ඒතර ප්‍රොමෝෂන් එක ගන්න ඕන හින්දා කොහොමද හොඳට හැසිරෙනවනේ. සබ්ස්ටැන්ටිව් පෝස්ට් එකට. ඔව් ආගේ. දැන් පොලිස්පතිවරයෙක් පත් කරන්න බාධාවක් නැහැ නේ. දැන් මොන බාධාවක් තිබ්බත් දැන් මේ මිනිස්සු විශ්‍රාම කියන්නේ. ඕන්නම් හෙට හරි පත් කරන්න පුළුවන්. නමුත් වැඩ බල්ල කෙනෙක් තියනොත් ලේසි. කියන දේ අහන්න ඕනේ. අයි පත්වි විස්තර කරගන්න එපා. මේ ඉතින් ඔක තමයි තත්ත්වය. විශේෂ වෙන ව්‍යවස්ථා සංශෝධනයෙන් බාහිර වෙනවා. අසරක් වෙන කාලයක් ඇතුළත පාර්ලිමේන්තු විසින් හැදීමේ ශක්තියක් ගන්න තියෙනවා. මේකත් මේ සාකච්ඡාවට බඳුනලා මෙහෙම ආණ්ඩු පහක් හදන්න පුළුවන් මේ අවුරුදු 5ක්. පළවෙනි 78 ව්‍යවස්ථාව ඇතුළේ ජේ.ආර්. ජයවර්ධන 6න් 5ක බලයක් අරගෙන
ඒ වසරක් ඇතුලේ පාර්ලිමේන්තුව විසිරුවන්න වසරක් ගිය පසු පාර්ලිමේන්තුව විසිරුවන්න පුළුවන් කියන ශක්තිය හදාගත්තේ. ඇයි? ඒක හදාගත්තේ Tamanට අවශ්‍ය විදිහට පාර්ලිමේන්තුව පාලනය කරන්නනේ. ඒ කියන්නේ ඉස්සරහ අවුරුදු 5ට පාර්ලිමේන්තුව Tamanට ඕන විදිහට තියාගන්න ඕන නම් අවුරුද්දක් ගිය තැන පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට ප්‍රොක්ලමේෂන් එකකින් විසිරුවා හරින්න පුළුවන් කියන ඉවරලා තත්ත්වයක් ඇති කරගත්තා. හරි? දැන් අවුරුදු 4මාර වෙන තත්ත්වය ආවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙන කාරණයක් එක්ක. ඒ තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ එනකොට ඒ 2015 ආපු රජය දුන්න ජනතාවට පොරොන්දුවක් අලුත් ව්‍යවස්ථාවක් අරගෙන එනවා කියලා. ඒ අලුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය දිගට ගෙන යාමේ පහසුව සඳහා තමයි අවුරුදු 4මාර කියන මේ කාලය මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට දැම්මේ. ඒ වගේම ව්‍යවස්ථා සම්පාදන මේ ක්‍රියාවලිය පටන් ගත්තා. ඒ ඔය ලාල් විජයනායක කමිටුව පිටවල අරක මේක කළා මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පටන් ගත්තා. නමුත් අවාසනාවකට යාණ්ඩුවට උමනාවක් තිබුණේ නැහැ. ඒක සම්පූර්ණ කරන්න. ජනතාවගේ අවශ්‍යතාවයට ඒක පටන් ගත්තට ඒක කරගෙන යන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. දැන් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සමහර වගන්තීන් ඇත්තටම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මූලික කරගෙන තමයි ඇති කරලා තියෙන්නේ. දැන් ජනාධිපතිවරයාගෙන් බලය සෑහෙන ප්‍රමාණයක් අඩු කළා විශේෂයෙන්ම කැබිනට් එක පත් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා තමයි කැබිනට් එක පත් කරන්නේ. කියන්නේ අගමැතිවරයා යෝජනා කරන මේ යෝජනා අගමැතිවරයාගේ යෝජනාව අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් මේ වගේ ඇති වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ බලය ක්‍රමයෙන් අඩු කරලා ව්‍යවස්ථා මේ අලුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට යන්නත් එතකන් අලුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නත් තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සමහර වගන්තීන් සමහර ප්‍රතිපාදනයන් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළට ආවේ. අපි ගැන සාකච්ඡා කරමින් ඉන්න අද හෙට අපි කියන්න. පොඩි කාරණයක් කියන්න. හරවන්න බැරි. ඔබතුමා මෙතෙන්ට පොඩක් ලං මෙතෙන්ට යන්න. කතා ඇහින්නේ බුදුමා අහපු ප්‍රශ්නේ ඊටාම හොඳ ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ දන්නවා මේ දැන් අවුරුදු 4මාර අවුරුද්දකට කොටු වීම ඇතුලේ තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක තමයි මෙතෙක් ඉතිහාසය අධ්‍යයනය කරලා බලන්න. එක්තරා වචනයක් දේශපාලන කරලියට ආව කිචන් කැබිනට් කියන්නේ. හරි? කිචන් කැබිනට් වචනේ ආවේ මේ විධායක බලය තනි පුද්ගලයෙකු අත කේන්ද්‍රගත වෙන්න සිද්ධ වුණේ රට පාලනය කළේ 4-5 දිනක්. රට පාලනය කළේ කැබිනට් බලන්න මේ ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ කැබිනට් මණ්ඩලයට තියෙන බලය මොකද්ද කියලා අග්‍රාමාත්‍යවරයාට තියෙන බලය මොකද්ද කියලා මුකුක්වත් නැහැ. ඒ සියල්ල අරගෙන තමන්ගේ සාක්කුවේ දාගෙන තියෙන්නේ. එතකොට තමන්ගේ සාක්කුවේ දාගත්තු කෙනෙකුට රටක් පාලනය කරන්න සිද්ධ වෙන්නේ ඉතිහාසය ඇතුලේ අපි අරන් දැකලා තියෙනවා 4-5 දිනක් නේ. එතකොට මේ වෙන්නේ මේ කිචන් කැබිනට් සංකල්පය යලි අත්‍යවශ්‍යම 19න් පොඩ්ඩක් ඕක ඈතට ගිහිල්ලා තිබුණා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ පොඩ්ඩක් ඕක ඈතට යාමේ ඡායාවක් හරි තිබුණා. නමුත් දැන් මේකෙන් උනේ මොකද? කිචන් කැබිනට් එක කියන සංකල්පය යලිත් අප කරා එනවා. ඒකින්ද හෙට දවසේ මේ 69 ලක්ෂයට විශේෂයෙන් බලා ගන්න පුළුවන් මේ 3-4 දෙනෙක් ආණ්ඩු කරන ආකාරය. එතකොට මෙතන ඇහුවා මේ අපි ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අපි අධ්‍යයනය කරමින් ඉන්නේ ව්‍යවස්ථාව අනිවාර්යෙන් මේ කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ජනතාවගේ පරමාධිපත්‍යයට සම්බන්ධ කාරණා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ අයිතිය දුන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් විදිහට. ඒ මූලික මිනිස් අයිතිවාසිකම දීපු එක ආයි පැහැරගෙන තියෙනවා. එතකොට ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍යයට සම්බන්ධ කාරණාවක්. ඒකින්ද දැන් මේ රාජ්‍ය සේවකයෙකුට ප්‍රොමෝෂන් එකක් දීලා ඊගාව සතියේ වෙනකොට කියන්න බෑ තමසගේ පඩිය මෙච්චර ගානකින් අඩු කරනවායි කියලා නේ. ඒ මේ යම්කිසි අයිතිවාසිකමක් දීලා ඒ දීපු අයිතිවාසිකම යලි උදුරා ගන්න. එතකොට අනිවාර්යනීය ලෙසය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍යයට සම්බන්ධ කාරණාවක්. ඒ ගැනත් අපි නීතිඥ කණ්ඩායම ලෙස සැලකිල්ලට අරගෙන මේ ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ ඉස්සරහට යන්න තියෙන්නේ මේ පනත සභාගත කළ සතියක් ඇතුළත ඒ පිළිබඳව අපි සැලකිල්ලකට ලක් කරනවා.